අටවසර ඉතිහාසයේ පාඩම් මාලාව යටතේ අපි අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ අලුත් මාතෘකාවක් පිළිබඳව. ඒ තමයි මහනුවර රාජධානිය පිළිබඳව. ලංකා ඉතිහාසය හදාරන ඔබ මහනුවර රාජධානිය පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ යුතු වෙනවා. විශේෂයෙන්ම ලංකාවේ වැදගත් කාල පරිච්ඡේදයක් මේ රාජධානි සමය තුල නියෝජනය කරන නිසා. ලංකාවේ වැදගත් රාජධානියක් වශයෙන් සැලකෙන මහනුවර රාජධානියේ ආරම්භය පිළිබඳව අපි මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු කරලා බලමු. ක්‍රිස්තු 15 වන සියවසේ අවසාන භාගයේදී මධ්‍යම කඳුකරයේ සිංකඩගල කියන නගරයේ මුල් කරගෙන තමයි මහනුවර නගර රාජධානිය බිහිවීම සිදුවන්නේ. මහනුවර රාජධානිය ලංකා ඉතිහාසයේ සුවිශේෂී වැදගත්කමකින් යුක්ත රාජධානියක් කියලා අපි ඉස්සෙල්ලා කතා කරානේ. ඒ අනුව ඇයි මහනුවර රාජධානිය ලංකා ඉතිහාසයේ සුවිශේෂී වැදගත්කමකින් යුක්ත වෙන්නේ? ඔබ දන්නවා 15 වන සියවසේ සිට 18 වන සියවස දක්වා ලංකාව යුරෝපා ජාතීන්ගේ යටත් විජිතයක් බවට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශපත් වෙනවා. පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි කියන. ඉතින් මේ ජාතීන් තුන අතරින් දිගු කලක් ස්වාධීනත්වය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීමට මහනුවර රාජධානියට හැකි වෙනවා. ක්‍රිස්තු වර්ෂ 1815 කන්ද උඩරට ගිවිසුමින් ඉංග්‍රීසීන් විසින් උඩරට රාජධානිය අහෝසි කිරීමත් එක් ලංකාවේ ස්වාධීනත්වය සහ තමන්ගේ සංස්කෘතික ඒකීයත්වය ආරක්ෂා කර ගැනීමට මහනුවර රාජධානිය සමත් වෙනවා. ඒ අනුව ලංකාවේ අනුරාධපුර යුගයෙන් ආරම්භ වන රාජ්‍ය යුගයේ අවසාන රාජධානිය වශයෙන් මහනුවර රාජධානිය හඳුන්වා දෙන්න පුළුවන්. මහනුවර රාජධානිය බිහිවීම සිදුවන්නේද අපූර්ව ආකාරයකට. මහනුවර රාජධානිය මූලික වශයෙන් බිහිවීම සිදුවන්නේ ස්වභාවික ආරක්ෂිත උපක්‍රම පදනම් කරගෙනයි. මහනුවර රාජධානියේ බිහිවීම ස්වභාවික ආරක්ෂිත ක්‍රමවේදය යටතේ අංග 3කින් යුක්ත බව හඳුනා ගන්න පුළුවන්. ජල දුර්ග, වන දුර්ග සහ ගිරි දුර්ග කියන ඒ අංග 3. අපි කතා කරන්නේ කලිනුත් මහනුවර රාජධානිය බිහිවන්නේ ලංකාවේ මධ්‍යම පළාතේ නැත්නම් මධ්‍යම කඳුකරයේ සෙන්කඩගල කියන නගරය මුල් කරගෙන. ඉතින් ජල පෝෂක ප්‍රදේශ සහ ජල සම්පත් පිළිබඳව අපි කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මධ්‍යම කඳුකරය ජල දුර්ගයන්ගෙන් නැත්නම් ඉහළ ඝනත්වයකින් යුක්ත ජල සම්පතකින් යුක්ත වෙනවා. දියඇලි, ගංගා සහ දැඩි තරණය කිරීමට අපහසු ප්‍රපාතාකාර කඳුපන්තියින්ගෙන් යුක්ත ඊටම් දැඩි වනගහනයකින් යුක්ත ප්‍රදේශයක් තමයි මේ මහනුවර රාජධානිය වට වෙලා තියෙන්නේ. ඉතින් මහනුවර රාජධානිය මෙන්න මේ ස්වභාවික ආරක්ෂිත ක්‍රමවේදයන් නිසාම සතුරාට පහසුවෙන් ළඟාවීමට නොහැකි වීම නිසා වඩාත් ආරක්ෂිත ස්වරූපයක් ගනු ලැබුවා. ස්වභාවික බලකොටුවක ස්වරූපයක් ගනු ලැබුවා. ඉතින් මෙන්න මේ ජල දුර්ග, වන දුර්ග, ගිරි දුර්ග කියන දුර්ග උපයෝගී කරගෙන මහනුවර රාජධානිය දීර්ඝ කාලයක් තමන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට සමත් වෙච්ච රාජධානියක් බවට පත් වෙනවා. ඉතින් මහනුවර රාජධානිය පිළිබඳව අධ්‍යයනයක යෙදෙන ඔබ මහනුවර රාජධානිය හැඳින් වූ අනිකුත් නම් පිළිබඳවද දැනගෙන ඉන්න එක වැදගත් වෙනවා. මොනවද මහනුවර රාජධානිය හැඳින් වූ අනිකුත් නම්? අපිට මහනුවර රාජධානිය ඉතිහාස පොත්පත්වල සඳහන් වෙන විවිධ නම් වලින් හඳුනා ගන්න පුළුවන්. ඉන් නම් කිහිපයක් මම මේ ඔබගේ දැන ගැනීම පිණිස මේ සටහන් කරලා තියෙනවා. ඉතින් ඉතිහාසය තුළ ඉතිහාසය ඉගෙන ගන්න සිසුන් හැටියට ඔබ මේ නම් පිළිබඳව මතක තබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ අනුව සෙන්කඩගල පුරය, කන්ද උඩරට, කන්දේ නුවර, ශ්‍රී වර්ධනපුරය සහ උඩරට රාජධානිය යන නම් වලින් මහනුවර රාජධානිය අතීතයේදී හඳුන්වා තිබෙනවා. මහනුවර රාජධානියක් බවට පත්වීමේ ක්‍රියාවලිය සිදුවන්නේ කොහොමද? මෙය අධ්‍යයනය කිරීමේ ඉතාම වැදගත්. ලංකාවේ කෝට්ටේ රාජධානි සමය තුළ තමයි මහනුවර රාජධානියේ බිහිවීම සිදුවන්නේ. ඔබ දන්නවා කෝට්ටේ රාජධානියේ ශ්‍රේෂ්ඨතම පාලකයා වශයෙන් සැලකෙන්නේ 6 වෙනි පරාක්‍රම බහු රජතුමා. ලංකා දේශපාලනයේ සංස්කෘතික ආගමික
සහ අධ්‍යාපනික වශයෙන් ඉතාමත් වැදගත් පිබිදීමක් සිදුවන්නේ මෙන්න මේ 6 වෙනි පරාක්‍රමබාහු රජුගේ සමයේදී. ඒ අනුව 6 වෙනි පරාක්‍රමබාහු රජුගේ සමයේ මුල් අවස්ථාවේ සිටම මහනුවර ප්‍රදේශය කෝට්ටේ රාජධානියේ ප්‍රාදේශීය පරිපාලන ඒකකයක් වශයෙන් ක්‍රියාත්මක වුණා. ඒ බව 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ 46 වෙනි රාජවර්ෂයේදී රජු විසින් නිකුත් කරපු මඩවල ලිපියේ කෝට්ටේ රාජධානියට පක්ෂපාත ප්‍රාදේශීය පරිපාලන ඒකකයක් වශයෙන් පැවතිච්ච මහනුවර නගරය නැත්නම් මහනුවර ප්‍රදේශය ජෝතිය සිටානන් නම් ප්‍රභූ පාලකෙක් පාලනය කරපු බව සඳහන් වෙනවා. හැබැයි රජුරුවන්ගේ 52 වෙනි රාජවර්ෂය වන විට කියන රාජ්‍යත්වයෙන් වසර 52ක් ගත වුණාට පස්සේ මේ ජෝතිය සිටානන් කෝට්ටේ රාජධානියෙන් මහනුවර ස්වාධීන රාජධානියක් බවට පත් කර ගැනීමට කැරැල්ලක් මෙහෙවනු ලබනවා. නමුත් 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා විසින් මේ කැරැල්ල සාර්ථකව මර්ධනය කරලා නැවතත් කෝට්ටේ රාජධානියේ ප්‍රාදේශීය පරිපාලන ඒකකයක් බවට මහනුවර ප්‍රදේශයේ පත් කරනු ලබනවා. කෝට්ටේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ අභාවයෙන් පස්සේ ඇතිවන දේශපාලනික වියවුල්කාරී ස්වරූපය නිසා මහනුවර රාජධානිය ස්වාධීන රාජධානියක් වීමේ ආරම්භක පියවර තබනවා. ඒ අනුව මුලින්ම මහනුවර රාජධානිය ස්වාධීන රාජධානියක් බවට පත් කිරීම සිදු කරනු ලබන්නේ සේනා සම්මත වික්‍රමබාහු කියන ගම්පල රජ පෙළපතෙන් පැවතෙන පුද්ගලයෙක් විසින්. සේනා සම්මත වික්‍රමබාහු තමයි මහනුවර රාජධානියේ ආරම්භක පාලකයා වශයෙන් සැලකනු ලබන්නේ. සේනා සම්මත වික්‍රමබාහුගෙන් පස්සේ ඔහුගේ පුතා වෙච්ච ජයවීර බණ්ඩාර මහනුවර පාලකයා බවට පත් වෙනවා. ඇත්තටම අපිට තාම රජෙක් වශයෙන් මොවුන් හඳුන්වන්න බෑ. මොකද මේ වන විටත් කෝට්ටේ අගනුවර වශයෙන් පිළිගෙන තිබුණු නිසා දළදා වහන්සේ කෝට්ටේ වැඩ සිටීම නිසා කෝට්ටේ පාලකයා තමයි අගරජු වශයෙන් සැලකනු ලැබුවේ. ජයවීර බණ්ඩාර රාජ්‍යත්වයට පත්වන විට කෝට්ටේ රාජධානිය කේන්ද්‍ර කරගනිමින් සුවිශේෂී සිදුවීම් කිහිපයක් සිදු වෙනවා. ඒ අතරින් ඉතාමත්ම වැදගත් සිදුවීම තමයි ක්‍රිස්තු වර්ෂ 1521 දී සිදුවන විජේබා කොල්ලය. 6 වෙනි විජේබාහු රජුගේ පුතුන් තිදෙනා වූ බුවනකබාහු, රයිගම් බණ්ඩාර, මායා දුන්නේ කියන කුමාරවරු පිය රජුට විරුද්ධව කුමන්ත්‍රණය කළ නැත්නම් කැරැල්ලක් ඇති කළ පිය රජුව ඝාතනය කිරීමෙන් පස්සේ කෝට්ටේ රාජධානියේ පරිපාලන ඒකක 3ක් වශයෙන් බෙදාගෙන, ඒ කියන්නේ කෝට්ටේ, සීතාවක, රයිගම කියන ප්‍රාදේශීය පාලන ඒකක 3ක් බෙදාගෙන කෝට්ටේ රාජධානිය ඒකක 3ක් යටතේ පාලනය කිරීම සිදු කරනු ලබනවා. මේ සිදුවීම සිදුවන්නේ ජයවීර බණ්ඩාර මහනුවර පාලකයා බවට පත්වන අවස්ථාවේදී. දැන් ස්වාධීන රාජධානියක් කොටස් 3කට බිඳී යාම ඒකෙන් ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්න අනිත් පාලකයන්ට තාම වැදගත් අවස්ථාවක් බවට පත් වෙනවා. මේ නිසාම ජයවීර බණ්ඩාර 1521 සිදුවන විජේබා කොල්ලේට මේ කුමාරවරුන්ට සහයෝගය ලබා දෙනවා. ඒ තමාට අවශ්‍ය කරන ඕනෑම වෙලාවක මොවුන්ගේ හිත හොඳකම ලබා ගනිමින් ස්වාධීනත්වය කරා ගමන් කිරීමට. මේ විජේබා කොල්ලයත් සමග කෝට්ටේ රාජධානිය තුළ නව ආකාරයේ දේශපාලනික පිබිදීමක් ඇති වෙනවා. මේ සමයේදී පෘතුගීසීන් කෝට්ටේ රාජධානියේ පරිපාලන කටයුතු වලට සම්බන්ධ වීම නිසා තවදුරටත් මායාදුන්නේ, රයිගම් බණ්ඩාර සහ බුවනකබාහු කියන කෝට්ටේ රජතුමා අතර ආරවුලක් හටගනු ලබනවා. මේ අවස්ථාවේදී රයිගම් බණ්ඩාර කුමාරයා මරණයට පත්වීම නිසා රයිගම් රාජධානියත් සීතාවක රාජධානියට එක්වීමත් හේතු කොටගෙන තවත් බුවනකබාහු රජතුමා තමන්ගේ ආරක්ෂකයින් වශයෙන් පෘතුගීසීන් පත් කර ගන්නවා. හැබැයි මේ අවස්ථාවනට සේනා සම්මත වික්‍රමබාහු වර්ධනයට පත්වන බලයෙන් වර්ධනයට පත්වන මායාදුන්නේ රජුරුවන්ගෙන් ආරක්ෂා වීම සඳහා කෝට්ටේ රජුරුවන්ට සහ මායාදුන්නේ කුමාරයාට හොර රහසේ පෘතුගීසීන් සමග සම්බන්ධතා පවත්වා ගන්නවා. ඒ අනුව ත්‍රිකුණාමල වරායෙන් ගොඩබසින පෘතුගීසීන් පිරිසක් මහනුවර පාලකයා වෙච්ච ජයවීර බණ්ඩාරව මුණ ගැහිීමට යෑම නිසා එය ආරංචි වෙලා කෝට්ටේ බුවනකබාහු රජු සහ මායාදුන්නේ
එක්ව තමන්ගේ තිබෙන සංසුන්තාවයන් සමතේකටපත් කරගෙන පොදු සතුරා වන ජයවීර බණ්ඩාරට විරුද්ධව උඩරටට ආක්‍රමණයක් එල්ල කරනු ලබනවා. ඇයි ඒ ආක්‍රමණය එල්ල කරනු ලබන්නේ? තමන්ගේ අවසරයකින් තොරව පෘතුගීසීන්ව ජයවීර බණ්ඩාර උඩරටට සාකච්ඡා සඳහා ගෙන්වා ගැනීම. මායාදුන්නේ රජුරුවන්ගේ ආක්‍රමණය පිළිබඳ ආරංචි වන ජයවීර බණ්ඩාර පාලකයා කොන්දේසි විරහිතව යටත් වෙනවා. කප්පම් ගෙවීමක් සිදු කරනවා. ඒකම කෝට්ටේ බුවනකබහ රජුවන්ගේ මුණුපුරා වන ධර්මපාල කුමාරයාට තමන්ගේ දියණියක්ව සරණ පාවා දෙනවා. මොකද අගරජු හැටියට පිළිගන්නේ තාමත් කෝට්ටේ රජුරුවන්ව නිසා. එතකොට අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ජයවීර බණ්ඩාර මේ පෘතුගීසීන් සමග සම්බන්ධ වෙලා කටයුතු කරන්න ප්‍රධාන හේතුව වුණේ තමන්ගේ රාජධානිය සීතාවක රාජධානියෙන් ආරක්ෂා කර ගැනීම සහ තවදුරටත් ස්වාධීන පරිපාලන ඒකකයක් බවට පත් කර ගැනීම කියන කාරණය උඩ. ජයවීර බණ්ඩාරගෙන් පස්සේ උඩරට රාජධානිය රාජ්‍යත්වයට පත්වන්නේ ඔහුගේ පුතා වෙච්ච කරලියද්දේ බණ්ඩාර. කරලියද්දේ බණ්ඩාර රාජ්‍යත්වයට පත්වීම උඩරට රාජවංශය තුල පෙරලියක් ඇති කිරීමට සමත් වන සිද්ධියක්. කලින් අපි සඳහන් කරා පෘතුගීසීන්ගේ උදව් උපකාර ලබා ගැනීමට ජයවීර බණ්ඩාර පෙළඹෙනවා. හැබැයි පෘතුගීසීන්ගේ උදව් උපකාර ලබා ගැනීමට ජයවීර බණ්ඩාර සිද්ධවන්නේ යම් යම් කොන්දේසි පදනම් කරගෙන. ඒ අනුව ජයවීර බණ්ඩාර ක්‍රිස්තු ධර්මය දැහීම පිළිගත යුතු වෙනවා. බුද්ධ ආගම අතහැරලා මේවා පිළිගත්තොත් පමණක් Taman සහයෝගය ලබා දෙන බවට පෘතුගීසීන් ජයවීර බණ්ඩාර සමග එකඟතාවයකට පත් වෙනවා. ජයවීර බණ්ඩාර ඒට එකඟතාවයට ලබා දුන්නත් හොර රහසේ තමයි ඒ කටයුතු කරන්නේ. උඩරට බෞද්ධ ප්‍රභූවරුන්ගේ හොඳ හිත දිනා ගනිමින් තවදුරටත් කටයුතු කිරීමට ජයවීර බණ්ඩාර කටයුතු කරනවා. නමුත් ජයවීර බණ්ඩාරගෙන් පස්සේ රාජ්‍යත්වයට පත්වන කරලියද්දේ බණ්ඩාර එයාගේ ජයවීර බණ්ඩාරගේ පුත්‍රයා රාජ්‍යත්වයට පත්වන්නේ උඩරට ප්‍රභූන්ගේ නොසන්සුන්තාවය මැද්දේ. ඒකට ප්‍රධාන හේතුව වශයෙන් සඳහන් කරන්නේ ජයවීර බණ්ඩාරගේ දෙවන විවාහය වෙච්ච කීරවැල්ලේ පරම්පරාවේ කුමරියක් අතර සහ මේ කරලියද්දේ බණ්ඩාරගේ අතර පැවතිච්ච රාජ්‍යත්වය පිළිබඳව පැවතිච්ච අර්බුදයක් කියලා ඉතිහාසඥයෝ සඳහන් වෙනවා. කොහොම නමුත් කරලියද්දේ බණ්ඩාර තමන්ගේ පියාට විරුද්ධව කැරලි ගසලා උඩරට රාජ්‍යයේ පාලකයා බවට පත් වෙන බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ අනුව කරලියද්දේගේ උඩරට පාලකයා වීමේ తত্ত্বය නැත්නම් කරලියද්දේ උඩරට පාලකයා බවට පත්වීම උඩරට ප්‍රභූන් කිසි වෙලාවකවත් ගෞරවයෙන් පිළිගත් ආකාරයක් අපිට හඳුනා ගන්න බෑ. උඩරට ප්‍රභූන්ගේ විරුද්ධතාවයේ මැත්තේ තමයි කරලියද්දේ රාජ්‍යත්වයට පත්වන්නේ. කරලියද්දේ රාජ්‍යත්වයට පත්වීමට පෘතුගීසීන්ගෙන් ඍජුවම සහයෝගය ලබා ගන්නවා. කරලියද්දේ කියනවා තමන්ගේ පියා වෙච්ච ජයවීර බණ්ඩාර මෙන් හැංගිලා නෙමෙයි තමන් එලිපිට ක්‍රිස්තු ධර්මයේ වැළඳ ගැනීමට සූදානම් කියලා. මේ தත්ත්වයට ඉතින් තමයි කරලියද්දේ බුද්ධ ආගම අතහැරලා ක්‍රිස්තු ධර්මයේ වැළඳ ගැනීමෙන් පෘතුගීසීන්ගේ සහාය ලබාගෙන කන්ද උඩරට පාලකයා බවට පත්වන්නේ. මේ නිසාම ප්‍රභූන්ගේ විරසක භාවය තවදුරටත් කරලියද්දේගේ පත්වීම කෙරෙහි බලපෑමක් ඇති කරනවා. ඒ නිසාම කරලියද්දේට විරුද්ධව උඩරට ප්‍රභූවරයෙක් නැගී සිටිනවා වීරසුන්දර බණ්ඩාර කියලා. මේ අවස්ථාව වන විට සීතාවක පාලකයා බවට පත්ව තිබෙන්නේ පළවෙනි රාජසිංහ නැතිනම් ටිකිරි කුමරු. පළවෙනි රාජසිංහට උඩරට රාජධානිය අත්පත් කර ගැනීමට මේ වීරසුන්දර බණ්ඩාර සහයෝගය ලබා දෙනවා. ඒ අනුව උඩරට රාජධානියට ආක්‍රමණයක් එල්ල කිරීමට පළවෙනි රාජසිංහ රජතුමා සමත් වෙනවා. කරලියද්දේ බණ්ඩාර සහ පවුලේ පිරිස 1582 දී උඩරටට ආක්‍රමණයක් එල්ලවන අවස්ථාවේදී පෘතුගීසීන්ගේ රැකවරණය පතා පලා යනවා. ඒ අනුව රාජසිංහ රජුරුවන්ගේ මේ 1582 උඩරට ආක්‍රමණයේදී කරලියද්දේ බණ්ඩාර සහ ඔහුගේ පවුලේ පිරිස ලංකාවේ උතුරු ප්‍රදේශයේ පිහිටි කටුපන කියන ප්‍රදේශයට පලා යනවා. නමුත් මේ කටුපන ප්‍රදේශයේ
රැඳීන අවස්ථාවේදී යාපනයේ පාලකයා සමග ඇතිවන අරගලයකදී ඒ ප්‍රදේශයත් අතහැර දමලා යන්න සිදු වෙනවා ත්‍රිකුණාමලයේ පෘතුගීසි රැකවරණයට. ඒ ටික කලක් පෘතුගීසින්ගේ රැකවරණය යටතේ ඉන්න රජ පවුල කරලියද්දේ සහ ඔහුගේ බිසව රෝගයක් වැළඳීමෙන් මරණයට පත් වෙනවා ත්‍රිකුණාමල වරායේදී. රජ පවුලේ ජීවත් හිටපු සෙසු පිරිස මන්නාරමේ පෘතුගීසින්ගේ ආරක්ෂාව යටතේ ඉඳලා පසුව ගෝවට ගිය බව සඳහන් වෙනවා. ඒ අනුව සීතාවක රාජසිංහ රජු විසින් කන්ද උඩරට රාජධානියද තමන්ගේ රාජධානියට අත්පත් කරගත්තා. සීතාවක රාජසිංහ රජුවන්ගේ නැත්නම් ටිකිරි කුමාරයාගේ රාජධානී කොටසක් වශයෙන් මෙතෙන් සිට කන්ද උඩරට පාලනය වීම සිදු වෙනවා. ඒ අනුව කන්ද උඩරට මේ පාලනය සිදු කිරීමට නැත්නම් පන්දුරට ආක්‍රමණය කිරීමට තමන්ට සහයෝගය ලබා දෙන වීරසුන්දර බණ්ඩාර සමග අමනාප වීමෙන් පළවෙනි රාජසිංහ රජු වීරසුන්දර බණ්ඩාරව කුමන්ත්‍රණයකින් මරණයට පත් කරනවා. මේ මරණයට පත් කිරීම කන්ද උඩරට රාජධානියේ නව හැරවුම් ලක්ෂයක් ස්ථාපනය කිරීමට සමත් වෙනවා. ඉතින් එතෙන් සිට අප කන්ද උඩරට රාජධානියේ වර්ධනය කුමන ආකාරයකින් සිදු වේද යන්න පිළිබඳව ඊළඟ පාඩම් මාලාවේදී සාකච්ඡා කරලා බලමු. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. අටවසර ඉතිහාසයේ පාඩම් මාලාව යටතේ අපි අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ අලුත් මාතෘකාවක් පිළිබඳව. ඒ තමයි මහනුවර රාජධානිය පිළිබඳව. ලංකා ඉතිහාසය හදාරන ඔබ මහනුවර රාජධානිය පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ යුතු වෙනවා. විශේෂයෙන්ම ලංකාවේ වැදගත් කාල පරිච්ඡේදයක් මේ රාජධානි සමය තුළ නියෝජනය කරන නිසා. ලංකාවේ වැදගත් රාජධානියක් වශයෙන් සැලකෙන මහනුවර රාජධානියේ ආරම්භය පිළිබඳව අපි මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු කරලා බලමු. ක්‍රිස්තුවර්ෂ 15 වන සියවසේ අවසාන භාගයේදී මධ්‍යම කඳුකරයේ සෙන්කඩගල කියන නගරයේ මුල් කරගෙන තමයි මහනුවර නගර රාජධානිය බිහිවීම සිදුවන්නේ. මහනුවර රාජධානිය ලංකා ඉතිහාසයේ සුවිශේෂී වැදගත්කමකින් යුක්ත රාජධානියක් කියලා අපි ඉස්සෙල්ලා කතා කරානේ. ඒ අනුව ඇයි මහනුවර රාජධානිය ලංකා ඉතිහාසයේ සුවිශේෂී වැදගත්කමකින් යුක්ත වෙන්නේ? ඔබ දන්නවා 15 වන සියවසේ සිට 18 වන සියවස දක්වා ලංකාව යුරෝපා ජාතීන්ගේ යටත් විජිතයක් බවට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පත් වෙනවා. පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි කියන. ඉතින් මේ ජාතීන් තුන අතරින් දිගු කලක් ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින් කටයුතු කිරීමට මහනුවර රාජධානියට හැකි වෙනවා. ක්‍රිස්තු වර්ෂ 1815 කන්ද උඩරට ගිවිසුමින් ඉංග්‍රීසීන් විසින් උඩරට රාජධානිය අහෝසි කිරීමත් එක් ලංකාවේ ස්වාධීනත්වය සහ තමන්ගේ සංස්කෘතික ඒකීයත්වය ආරක්ෂා කර ගැනීමට මහනුවර රාජධානිය සමත් වෙනවා. ඒ අනුව ලංකාවේ අනුරාධපුර යුගයෙන් ආරම්භ වන රාජ්‍ය යුගයේ අවසාන රාජධානිය වශයෙන් මහනුවර රාජධානිය හඳුන්වා දෙන්න පුළුවන්. මහනුවර රාජධානිය බිහිවීම සිදුවන්නේද අපූර්ව ආකාරයකට. මහනුවර රාජධානිය මූලික වශයෙන් බිහිවීම සිදුවන්නේ ස්වභාවික ආරක්ෂිත උපක්‍රම පදනම් කරගෙනයි. මහනුවර රාජධානියේ බිහිවීම ස්වභාවික ආරක්ෂිත ක්‍රමවේද යටතේ අංග 3කින් යුක්ත බව හඳුනා ගන්න පුළුවන්. ජල දුර්ග, වන දුර්ග සහ ගිරි දුර්ග කියන ඒ අංග 3. අපි කතා කරන්නේ කලිනුත් මහනුවර රාජධානිය බිහිවන්නේ ලංකාවේ මධ්‍යම පළාතේ නැත්නම් මධ්‍යම කඳුකරයේ සෙන්කඩගල කියන නගරයේ මුල් කරගෙන. ඉතින් ජල පෝෂක ප්‍රදේශ සහ ජල සම්පත් පිළිබඳව අපි කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මධ්‍යම කඳුකරය ජල දුර්ගයන්ගෙන් නැත්නම් ඉහළ ඝනත්වයකින් යුක්ත ජල සම්පතකින් යුක්ත වෙනවා. දියඇලි, ගංගා සහ දැඩි තරණය කිරීමට අපහසු ප්‍රපාතාකාර කඳු පන්තියන්ගෙන් යුක්ත ඊටම් දැඩි වන ගහණයකින් යුක්ත ප්‍රදේශයක් තමයි මේ මහනුවර රාජධානිය වට වෙලා තියෙන්නේ. ඉතින් මහනුවර රාජධානියේ මෙන්න මේ ස්වභාවික ආරක්ෂිත ක්‍රමවේදයන් නිසාම සතුරාට පහසුවෙන් ළඟාවීමට නොහැකි වීම නිසා වඩාත් ආරක්ෂිත ස්වරූපයක් ගනු ලැබුවා. ස්වභාවික බලකොටුවක ස්වරූපයක් ගනු ලැබුවා. ඉතින් මෙන්න මේ
ජල දුර්ග, වන දුර්ග, ගිරි දුර්ග කියන දුර්ග උපයෝගී කරගෙන මහනුවර රාජධානිය දීර්ඝ කාලයක් තමන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට සමත් වෙච්ච රාජධානියක් බවට පත් වෙනවා. ඉතින් මහනුවර රාජධානිය පිළිබඳව අධ්‍යයනයක යෙදෙන ඔබ මහනුවර රාජධානිය හැඳින් වූ අනිකුත් නම් පිළිබඳවද දැනගෙන ඉන්න එක වැදගත් වෙනවා. මොනවද මහනුවර රාජධානිය හැඳින් වූ අනිකුත් නම්? අපිට මහනුවර රාජධානිය ඉතිහාස පොත්පත්වල සඳහන් වෙන විවිධ නම් වලින් හඳුනා ගන්න පුළුවන්. ඉන් නම් කිහිපයක් මම මේ ඔබගේ දැන ගැනීම පිණිස මේ සටහන් කරලා තියෙනවා. ඉතින් ඉතිහාසය තුළ ඉතිහාස ඉගෙන ගන්න සිසුන් හැටියට ඔබ මේ නම් පිළිබඳව මතක තබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ අනුව සෙන්කඩගලපුරය, කන්ද උඩරට, කන්දේ නුවර, ශ්‍රී වර්ධනපුරය සහ උඩරට රාජධානිය යන නම් වලින් මහනුවර රාජධානිය අතීතයේදී හඳුන්වා තිබෙනවා. මහනුවර රාජධානිය රාජධානියක් බවට පත්වීමේ ක්‍රියාවලිය සිදුවන්නේ කොහොමද? මෙය අධ්‍යයනය කිරීමේ ඉතාම වැදගත්. ලංකාවේ කෝට්ටේ රාජධානි සමය තුළ තමයි මහනුවර රාජධානියේ බිහිවීම සිදුවන්නේ. ඔබ දන්නවා කෝට්ටේ රාජධානියේ ශ්‍රේෂ්ඨතම පාලකයා වශයෙන් සැලකෙන්නේ 6 වෙනි පරාක්‍රම බහු රජතුමා. ලංකා දේශපාලනයේ සංස්කෘතික, ආගමික සහ අධ්‍යාපනික වශයෙන් ඉතාමත් වැදගත් පිබිදීමක් සිදුවන්නේ මෙන්න මේ 6 වෙනි පරාක්‍රම බහු රජුගේ සමයේදී. ඒ අනුව 6 වෙනි පරාක්‍රම බහු රජුගේ සමයේ මුල් අවස්ථාවේ සිටම මහනුවර ප්‍රදේශය කෝට්ටේ රාජධානියේ ප්‍රාදේශීය පරිපාලන ඒකකයක් වශයෙන් ක්‍රියාත්මක වුණා. ඒ බව 6 වෙනි පරාක්‍රම බහු රජතුමාගේ 46 වෙනි රාජවර්ෂයේදී රජු විසින් නිකුත් කරපු මඩවල ලිපියේ කෝට්ටේ රාජධානියට පක්ෂපාත ප්‍රාදේශීය පරිපාලන ඒකකයක් වශයෙන් පැවතිච්ච මහනුවර නගරය නැත්නම් මහනුවර ප්‍රදේශය ජෝතිය සිටානන් නම් ප්‍රභූ පාලකෙක් පාලනය කරපු බව සඳහන් වෙනවා. හැබැයි රජුරුවන්ගේ 52 වෙනි රාජවර්ෂය වන විට කියන්නේ රාජ්‍යත්වයෙන් වසර 52ක් ගත වුණාට පස්සේ මේ ජෝතිය සිටානන් කෝට්ටේ රාජධානියෙන් මහනුවර ස්වාධීන රාජධානියක් බවට පත් කර ගැනීමට කැරැල්ලක් මෙහෙයවනු ලබනවා. නමුත් 6 වෙනි පරාක්‍රම බහු රජතුමා විසින් මේ කැරැල්ල සාර්ථකව මර්ධනය කරලා නැවතත් කෝට්ටේ රාජධානියේ ප්‍රාදේශීය පරිපාලන ඒකකයක් බවට මහනුවර ප්‍රදේශයේ පත් කරනු ලබනවා. කෝට්ටේ 6 වෙනි පරාක්‍රම බහු රජතුමාගේ අභාවයෙන් පස්සේ ඇතිවන දේශපාලනික වියවුල්කාරී ස්වරූපේ නිසා මහනුවර රාජධානිය ස්වාධීන රාජධානියක් වීමේ ආරම්භක පියවර තබනවා. ඒ අනුව මුලින්ම මහනුවර රාජධානිය ස්වාධීන රාජධානියක් බවට පත් කිරීම සිදු කරනු ලබන්නේ සේනා සම්මත වික්‍රමබාහු කියන ගම්පල රජ පෙළපතෙන් පැවතෙන පුද්ගලයෙක් විසින්. සේනා සම්මත වික්‍රමබාහු තමයි මහනුවර රාජධානියේ ආරම්භක පාලකයා වශයෙන් සැලකනු ලබන්නේ. සේනා සම්මත වික්‍රමබාහුගෙන් පස්සේ ඔහුගේ පුතා වෙච්ච ජයවීර බණ්ඩාර මහනුවර පාලකයා බවට පත් වෙනවා. ඇත්තටම අපිට තාම රජෙක් වශයෙන් මොවුන් හඳුන්වන්න බෑ. මොකද මේ වන විටත් කෝට්ටේ අගනුවර වශයෙන් පිළිගෙන තිබුණු නිසා දළදා වහන්සේ කෝට්ටේ වැඩ සිටීම නිසා කෝට්ටේ පාලකයා තමයි අගරජු වශයෙන් සැලකනු ලැබුවේ. ජයවීර බණ්ඩාර රාජ්‍යත්වයට පත්වන විට කෝට්ටේ රාජධානිය කේන්ද්‍ර කරගනිමින් සුවිශේෂී සිදුවීම් කිහිපයක් සිදු වෙනවා. ඒ අතරින් ඉතාමත්ම වැදගත් සිදුවීම තමයි ක්‍රිස්තු වර්ෂ 1521 දී සිදුවන විජයබා කොල්ලය. 6 වෙනි විජයබාහු රජුගේ පුතුන් තිදෙනා වූ බුවනකබාහු, රයිගම් බණ්ඩාර, මායා දුන්නේ කියන කුමාරවරු පිය රජුට විරුද්ධව කුමන්ත්‍රණය කළ නැත්නම් කැරැල්ලක් ඇති කළ පිය රජුව ඝාතනය කිරීමෙන් පස්සේ කෝට්ටේ රාජධානියේ පරිපාලන ඒකක 3ක් වශයෙන් බෙදාගෙන, ඒ කියන්නේ කෝට්ටේ, සීතාවක, රයිගම කියන ප්‍රාදේශීය පාලන ඒකක 3ක් බෙදාගෙන කෝට්ටේ රාජධානිය ඒකක 3ක් යටතේ පාලනය කිරීම සිදු කරනු ලබනවා. මේ සිදුවීම් සිදුවන්නේ ජයවීර බණ්ඩාර මහනුවර පාලකයා බවට පත්වන අවස්ථාවේදී. දැන් ස්වාධීන රාජධානියක් කොටස් 3කට බිඳී යාම ඒකෙන් ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්න අනිත් පාලකයන්ට තාම වැදගත් අවස්ථාවක් බවට පත් වෙනවා. මේ නිසාම ජයවීර බණ්ඩාර
1521 සිදුවන විජේබා කොල්ලේට මේ කුමාරවරුන්ට සහයෝගය ලබා දෙනවා. ඒ තමාට අවශ්‍ය කරන ඕනෑම වෙලාවක මොවුන්ගේ හිත හොඳකම ලබා ගනිමින් ස්වාධීනත්වය කරා ගමන් කිරීමට. මේ විජේබා කොල්ලයත් සමග කෝට්ටේ රාජධානිය තුළ නව ආකාරයේ දේශපාලනික පිබිදීමක් ඇති වෙනවා. මේ සමයේදී පෘතුගීසීන් කෝට්ටේ රාජධානිය පරිපාලන කටයුතු වලට සම්බන්ධ වීම නිසා තවදුරටත් මායාදුන්නේ රයිගම් බණ්ඩාර සහ බුණකබාහු කියන කෝට්ටේ රජතුමා අතර ආරවුලක් හටගනු ලබනවා. මේ අවස්ථාවේදී රයිගම් බණ්ඩාර කුමාරයා මරණයට පත්වීම නිසා රයිගම් රාජධානියත් සීතාවක රාජධානියට එක්වීමත් හේතු කොටගෙන තව තවත් බුණකබාහු රජතුමා තමන්ගේ ආරක්ෂකයින් වශයෙන් පෘතුගීසින් පත් කර ගන්නවා. හැබැයි මේ අවස්ථාවනට සේනාසම්මත වික්‍රමබාහු වර්ධනයට පත්වන බලයෙන් වර්ධනයට පත්වන මායාදුන්නේ රජුරුවන්ගේ ආරක්ෂා වීම සඳහා කෝට්ටේ රජුරුවන්ට සහ මායාදුන්නේ කුමාරයාට හොර රහසේ පෘතුගීසීන් සමග සම්බන්ධතා පවත්වා ගන්නවා. ඒ අනුව ත්‍රිකුණාමල වරායෙන් ගොඩබසින පෘතුගීසීන් පිරිසක් මහනුවර පාලකයා වෙච්ච ජයවීර බණ්ඩාරව මුණ ගැහිීමට යෑම නිසා එය ආරංචි වෙලා කෝට්ටේ බුණකබාහු රජු සහ මායාදුන්නේ එක්ව තමන්ගේ තිබෙන සංසුන්තාවයන් සමතයකට පත් කරගෙන පොදු සතුරා වන ජයවීර බණ්ඩාරට විරුද්ධව උඩරටට ආක්‍රමණයක් එල්ල කරනු ලබනවා. ඇයි ඒ ආක්‍රමණය එල්ල කරනු ලබන්නේ? තමන්ගේ අවසරයකින් තොරව පෘතුගීසීන්ව ජයවීර බණ්ඩාර උඩරටට සාකච්ඡා සඳහා ගෙන්වා ගැනීම. මායාදුන්නේ රජුරුවන්ගේ ආක්‍රමණය පිළිබඳව ආරංචි වන ජයවීර බණ්ඩාර පාලකයා කොන්දේසි විරහිතව යටත් වෙනවා, කප්පම් ගෙවීමක් සිදු කරනවා. ඒ එක්කම කෝට්ටේ බුණකබාහු රජුවන්ගේ මුණුපුරා වන ධර්මපාල කුමාරයාට තමන්ගේ දියණියක්ව සරණ පාවා දෙනවා. මොකද අගරජු හැටියට පිළිගන්නේ තාමත් කෝට්ටේ රජුරුවන්ව නිසා. එතකොට අපිට හඳුන ගන්න පුළුවන් වෙන්නේ ජයවීර බණ්ඩාර මේ පෘතුගීසීන් සමග සම්බන්ධ වෙලා කටයුතු කරන්න ප්‍රධාන හේතුව උනේ තමන්ගේ රාජධානිය සීතාවක රාජධානියෙන් ආරක්ෂා කර ගැනීම සහ තවදුරටත් ස්වාධීන පරිපාලන ඒකකයක් බවට පත් කර ගැනීම කියන කාරණය උඩ. ජයවීර බණ්ඩාරගෙන් පස්සේ උඩරට රාජධානිය රාජ්‍යත්වයට පත්වන්නේ ඔහුගේ පුතා වෙච්ච කරලියද්දේ බණ්ඩාර. කරලියද්දේ බණ්ඩාර රාජ්‍යත්වයට පත්වීම උඩරට රාජවංශය තුළ පෙරලියක් ඇති කිරීමට සමත් වන සිද්ධියක්. කලින් අපි සඳහන් කරා පෘතුගීසීන්ගේ උදව් උපකාර ලබා ගැනීමට ජයවීර බණ්ඩාර පෙළඹෙනවා. හැබැයි පෘතුගීසීන්ගේ උදව් උපකාර ලබා ගැනීමට ජයවීර බණ්ඩාර සිද්ධවන්නේ යම් යම් කොන්දේසි පදනම් කරගෙන. ඒ අනුව ජයවීර බණ්ඩාර ක්‍රිස්තු ධර්මය දැහීම පිළිගත යුතු වෙනවා. බුද්ධ ආගම අතහැරලා මේවා පිළිගත්තොත් පමණක් Taman සහයෝගය ලබා දෙන බවට පෘතුගීසීන් ජයවීර බණ්ඩාර සමග එකඟතාවයකට පත් වෙනවා. ජයවීර බණ්ඩාර ඒට එකඟතාවය ලබා දුන්නත් හොර රහසේ තමයි ඒ කටයුතු කරන්නේ. උඩරට බෞද්ධ ප්‍රභූවරුන්ගේ හොඳ හිත දිනා ගනිමින් තවදුරටත් කටයුතු කිරීමට ජයවීර බණ්ඩාර කටයුතු කරනවා. නමුත් ජයවීර බණ්ඩාරගෙන් පස්සේ රාජ්‍යත්වයට පත්වන කරලියද්දේ බණ්ඩාර, එයාගේ ජයවීර බණ්ඩාරගේ පුත්‍රයා, රාජ්‍යත්වයට පත්වන්නේ උඩරට ප්‍රභූන්ගේ නොසන්සුන්තාවයේ මැද්දේ. ඒකට ප්‍රධාන හේතු වශයෙන් සඳහන් කරන්නේ ජයවීර බණ්ඩාරගේ දෙවන විවාහය වෙච්ච කීරවැල්ලේ පරම්පරාවේ කුමරියක් අතර සහ මේ කරලියද්දේ බණ්ඩාරගේ අතර පැවතිච්ච රාජ්‍යත්වයේ පිළිබඳව පැවතිච්ච අර්බුදයක් කියලා ඉතිහාසඥයෝ සඳහන් වෙනවා. කොහොම නමුත් කරලියද්දේ බණ්ඩාර තමන්ගේ පියාට විරුද්ධව කැරලි ගසලා උඩරට රාජ්‍යයේ පාලකයා බවට පත් වෙන බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ අනුව කරලියද්දේගේ උඩරට පාලකයා වීමේ තත්වය නැත්නම් කරලියද්දේ උඩරට පාලකයා බවට පත්වීම උඩරට ප්‍රභූන් කිසි වෙලාවකවත් ගෞරවයෙන් පිළිගත් ආකාරයක් අපිට හඳුනා ගන්න බෑ. උඩරට ප්‍රභූන්ගේ විරුද්ධතාවයේ මැත්තේ තමයි කරලියද්දේ රාජ්‍යත්වයට පත්වන්නේ. කරලියද්දේ රාජ්‍යත්වයට පත්වීමට පෘතුගීසීන්ගේ ඍජුවම සහයෝගය ලබා ගන්නවා.
කරලියද්දේ කියනවා තමන්ගේ පියාවෙච්ච ජයවීර බණ්ඩාරමෙන් හැංගිලා නෙමෙයි තමන් එලිපිට ක්‍රිස්තු ධර්මයේ වැළඳ ගැනීමට සූදානම් කියලා. මේ தත්ත්වයට ඉතින් තමයි කරලියද්දේ බුද්ධ ආගම අතහැරලා ක්‍රිස්තු ධර්මයේ වැළඳ ගැනීමෙන් පෘතුගීසීන්ගේ සහාය ලබාගෙන කන්ද උඩරට පාලකයා බවට පත්වන්නේ. මේ නිසාම ප්‍රභූන්ගේ විරසක භාවය තවදුරටත් කරලියද්දේගේ පත්වීම කෙරෙහි බලපෑමක් ඇති කරනවා. ඒ නිසාම කරලියද්දේට විරුද්ධව උඩරට ප්‍රභූවරයෙක් නැගී සිටිනවා වීරසුන්දර බණ්ඩාර කියලා. මේ අවස්ථාව වන විට සීතාවක පාලකයා බවට පත්ව තිබෙන්නේ පළවෙනි රාජසිංහ නැතිනම් ටිකිරි කුමරු. පළවෙනි රාජසිංහට උඩරට රාජධානිය අත්පත් කර ගැනීමට මේ වීරසුන්දර බණ්ඩාර සහයෝගය ලබා දෙනවා. ඒ අනුව උඩරට රාජධානියට ආක්‍රමණයක් එල්ල කිරීමට පළවෙනි රාජසිංහ රජතුමා සමත් වෙනවා. කරලියද්දේ බණ්ඩාර සහ පවුලේ පිරිස 1582 දී උඩරටට ආක්‍රමණයක් එල්ලවන අවස්ථාවේදී පෘතුගීසීන්ගේ රැකවරණය පතා පලා යනවා. ඒ අනුව රාජසිංහ රජුරුවන්ගේ මේ 1582 උඩරට ආක්‍රමණයේදී කරලියද්දේ බණ්ඩාර සහ ඔහුගේ පවුලේ පිරිස ලංකාවේ උතුරු ප්‍රදේශයේ පිහිටි කටුපන කියන ප්‍රදේශයට පලා යනවා. නමුත් මේ කටුපන ප්‍රදේශයේ රැඳී ඉන්න අවස්ථාවේදී යාපනීය පාලකයා සමග ඇතිවන අරගලයකදී ඒ ප්‍රදේශයත් අතහැර දමලා යන්න සිදු වෙනවා ත්‍රිකුණාමලයේ පෘතුගීසි රැකවරණයට. ඒ ටික කලක් පෘතුගීසින්ගේ රැකවරණයේ යටතේ ඉන්න රජ පවුල කරලියද්දේ සහ ඔහුගේ බිසව රෝගයක් වැළඳීමෙන් මරණයට පත් වෙනවා. ත්‍රිකුණාමල වරායේදී රජපෞලේ ජීවත් හිටපු සෙසු පිරිස මන්නාරමේ පෘතුගීසින්ගේ ආරක්ෂාව යටතේ ඉඳලා පසුව ගෝවට ගිය බව සඳහන් වෙනවා. ඒ අනුව සීතාවක රාජසිංහ රජු විසින් කන්ද උඩරට රාජධානියද තමන්ගේ රාජධානියට අත්පත් කරගත්තා. සීතාවක රාජසිංහ රජුවන්ගේ නැත්නම් ටිකිරි කුමාරයාගේ රාජධානී කොටසක් වශයෙන් මෙතෙන් සිට කන්ද උඩරට පාලනය වීම සිදු වෙනවා. ඒ අනුව කන්ද උඩරට මේ පාලනය සිදු කිරීමට නැත්නම් පන්ද උඩරට ආක්‍රමණය කිරීමට තමන්ට සහයෝගය ලබා දෙන වීරසුන්දර බණ්ඩාර සමග අමනාප වීමෙන් පළවෙනි රාජසිංහ රජු වීරසුන්දර බණ්ඩාර කුමන්ත්‍රණයකින් මරණයට පත් කරනවා. මේ මරණයට පත් කිරීම කන්ද උඩරට රාජධානියේ නව හැරවුම් ලක්ෂයක් ස්ථාපනය කිරීමට සමත් වෙනවා. ඉතින් එතෙන් සිට අප කන්ද උඩරට රාජධානියේ වර්ධනය කුමන ආකාරයකින් සිදු වේද යන්න පිළිබඳව ඊළඟ පාඩම් මාලාවේදී සාකච්ඡා කරලා බලමු. නමෝ